නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචෛ භික්ඛවේ අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සජානියෝ රාජරහෝ හෝති රාජභොක්ඛෝ රාජරඤ්ඤෝ අංගන්ත්වේව සංඛං ගච්ඡති තී. අයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අදත් මාතුකා කරගත්තේ මේ ආජානීය සූත්‍රයේ ආරම්භක හඳුනා දීමේ පාඩය. මේක සර්වචන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඩයක්. ඒ අනුව සර්වචනාංශේ උපමේය ගැලපීමෙන් අපි වගේ බණ භාවනා කරන අයට සාමාන්‍ය ලෝකේ පවතින සාමාන්‍ය බුද්ධිය හරහා පොඩි අවබෝධයක් නැත්තම් මග දැක්මක් එහෙම නැත්තම් පූර්ව නිමිත්තක් සඳහන් කරලා දෙනවා. මෙන්න මේ අනුව කටයුතු කරගෙන යන්න. එතකොට ඒ රජ කෙනෙක් Tamange ආජානීය රාජකීය අශ්වය සූදානම් කරගෙන ඒකෙන් රාජාංගයක් බවට පත් වෙන රාජ්‍ය රූපරීම වැඩ ගන්නවා වගේ අපිටත් අපේ මනස මේ සීල සමාධි ප්‍රඥා කියන අංක තුනෙන් නැත්තම් ශික්ෂා තුනෙන් එහෙම නැත්තම් හික්මීම් තුනෙන් කීකරු කරගත්තාට පස්සේ ඕනම දෙයකට සුදුස්සෙක් නැත්තම් අරහත්ත්වයට එහෙම නැත්තම් කියනවනම් චේතෝඵල විමුක්තියට ප්‍රඥා විමුක්තියට චේතෝ විමුක්තියට ඵලයට යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අශ්වයන් අතරින් ඒ ආජානීයශය තෝරාගෙන එයාගේ පුහුණු කිරීමේ කටයුත්තක් වගේ එකක් තමයි තමන්ගේ හිත එහෙම නැත්නම් තමාව හික්මව ගැනීමට කටයුතු කරන්නේ. ඉතින් එහෙම හික්මවා ගන්නකොට එහෙම නැත්නම් ඒ ප්‍රතිපදාවේ එහෙම නැත්නම් ඒ ක්‍රියාවලියේ පුහුණුවේ ශික්ෂාවේ යෙදී ඉන්නකොට ඇහැ ගහගෙන ඉන්න ඕනේ. එනතන් අවබෝධයෙන් ඉන්න ඕනේ කාරණා පහක් මේකේ සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා. මේ දෙකක් අපි පසුගිය දවස්වල සඳුදා දවසේ අඟහරුවාදා දවසේ සාකච්ඡා කරන්න යෙදුනා. ඒ රාජකීය අස්සයා ඍජු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඍජු උජු සුජුච කියන ගුණයන්ගෙන් සමන්විත වෙන්න ඕනේ. ඒ වගේ තමයි අපිත් මේ භාවනා කරගෙන යනකොට මේක එක පැත්තකින් කියනවා බණහන කොටත් එක කියනවා දිට්ඨිජ්ජු කම්ම කියලා. අපේ දෘෂ්ටි හරි චපලයි, හරි වංචනිකයි, හරි ෂටයි. ඒ බව දැනගෙන අපි මේක ඍජු කර ගන්න ඕනේ. ඒතරේ දෘෂ්ටිය ඍජු වෙනකොට වචන ඍජු වෙන්න පටන් ගන්නවා. ඒ දෘෂ්ටිය වචන ඍජු වෙනකොට ක්‍රියාවලිය ඍජු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඍජු භාවය බොහෝ විට විවෘත භාවයට සමානයි. හෙලිකරන්න බබලන ගතියකට එනවා. ඍජු භාවයට එනවා නැත්නම් අර ඇරෙන ගතියකට එනවා. සමහර වෙටක මේ අජ්ජවේන කියන ගතිය පෙන්නඳ සරුවචනාංශේ තච්චක කියලා මේ ලීයතු ගාන වඩුවෙකුට සම කරලා පෙන්නනවා. ඒ වඩුවට හම්බෙන ලීය අසම විසම නම් එයා ඒක කන හැට බල ගාලා හරියට මේ හේතු දෙකක් හේතු අදින තාලෙට ලීය මට්ටම් කරගන්න. අන්න ඒ වගේ තමයි අපි භාවනා කරගෙන යනකොට අපේ තියෙන ෂට ගති මායාවී ගති අපි තේරුම් ගන්න ඕනේ. අපිත් එක භාවනා කරන අය තුලත් තියෙනවා. ඒවා තේරුම් අරගෙන එන්නේ ඒකෙන් කතන්දර හදා කලාපත්‍ර ගහ ඉන්නව නෙවෙයි කරන්න තියෙන්නේ. අපිට තියෙන්නේ ඒක අනිත් කෙනාගේ ඍජු කරන තමත් ඍජු කරන්න යන්න ඕනේ. ඊට පස්සේ ජවේන දෙවෙනි කතාව දෙවෙනි ගුණාංගය තමයි ජවය. ඒ සඳහා මේ නිකම් වැඩේ වෙන්නේ නැහැ. ඒක කරන්න යමක් තියෙනවා. එහෙම නැත්නම් කළ යුතු අනුග්‍රහයක් තියෙනවා. ඉතින් ඒ සඳහා ශක්තිය අවශ්‍යයි. ඒ සඳහා අපි මේ භාවනා කරගෙන යනකොට වීර්ය කියන චෛතසිකයක් අඳුරගෙන තියෙනවා. ඉතින් වීර්ය චෛතසිකය
ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට වැඩියෙන්ම සඳහන් වෙන්නේ වීර්ය චෛසික තමයි. ඒක නව පොලක සඳහන් විතරයි. අපි මේ කතා කරේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගැන. ඊට පස්සේ මේ irdipaadawala නැත්නම් වීර්ය ඉන්ද්‍රිය වශයෙන් වීර්ය බලයේ වශයෙන් බොජ්ජංග වශයෙන් ඊට පස්සේ මාර්ගාංග වශයෙන් ඒ වීර්ය සඳහන් වෙනවා. ඉතින් ඒක මේ මුලදි ගොඩක් වීර්යය දාන්න ඕන. ගොඩක් ඉන්ද්‍රිය දැවෙන්න ඉන්ධන දැවෙනවා. ඔව් පහුවෙනකොට ඒක ඒ ක්‍රමයෙන් ඒක අඩු වෙනවා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් අර පටන් ගන්නකොට ඉන්ද්‍රිය දහණය ගැන ඉන්ධන දහණය ගැන අව탁සීරු කරලා අර පහු වෙනකොට හම්බ වෙන ඉබේ කරන දේවල් මුලදි බලාපොරොත්තු වීමේ ගතියක් මේ අද කාලේ ඉන්න හිට ගන්නා වූ දේශකයන් වහන්සේලා ලොකුවට කියන්න පටන් අර ගන්නවා. ඔය නිකන් ඉඳලා තමයි ඔක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක ඇත්තකුත් තියෙනවා. ඇත්තක් තියෙන්නේ හැබැයි පෙළ ගැහුනට පස්සේ තමයි. පෙළ ගැහෙනකන් කුඹරක් අස්සක් දන්නා වගේ හීය පළවෙනි හීය බින්නගු මහනවා වගේ දෙහි අහනවා වගේ කරනකොට ඉතින් කර්කස වැඩක්. ඒකයි කස්සක කියන නමක් දීලා තියෙන ගොවියට. ඒ වගේ තමයි තවන් කරගෙන යනකොට මුලදි පුදුමාකාර ආයෝජන විතරයි කිසිම පළප්‍රෝජනයක් නැහැ. එහෙම කරගෙන ගිහිල්ලා තමයි අපි මේක ශක්තිමත් කරගෙන පහුවෙනකොට නම් ඕකේ තියෙනවා අපිට කෙරෙන ගතියක්. ඒ මුලදි ඇති වෙන වීරිය යොදන වීරිය ඉස්සරහට යනකොට අඩු කරගෙන යන්නත් වෙන වෙලාවක් එනවා. තදුපග විරිය වාහනට්ටේන කියලා ඒක මේ වෝදාන ධර්මයක් විදිහට පෙන්නනවා. කරගෙන යනකොට ඉස්සර අර ආයාසයෙන් කරන දේවල් ඉබේ කරන්න යනවා. ඒක සංගීත භාණ්ඩයක් පුහුණු කරන කෙනාට තේරෙනවා. ඒ වගේම අඩු ගන්න ටයිප්‍රයිටර් එකක් පුරුදු කරන කෙනාට උනත් තේරෙනවා. කම්පියුටර් එකේ ටයිප් කරන කෙනාට තේරෙනවා. අමාරුවෙන් කෙරුවට ඒකම කරගෙන යනකොට අහක බලාගෙනවත් ටයිප් කරන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. ඉතින් එතනින් පටන් ගන්න බෑ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ ජවය සම්බන්ධව පටන් ගන්නකොට විශාල කැපකිරීමක් කරන බවත් ඒක ඇත්තටම ලොකු කොහොමද කියන්නේ? ලොකු ආයෝජනයක් කරන්න වෙනවා. ඒ වෙලාවේ අපි හිතේ එච්චරම පූර්ණ කාලීනව භාවනාවට ඉදිරිය නැති වෙලාවේ අර පූර්ණ කාලීන ආයෝජනය කරන්න බෑ. අපි මේ පාර්ට් ටයිම් තමයි කරන්නේ. ටික නිකන් ආවට ගියාට කර බලනවා. ඒක නිකන් මේ තැන් වල වතුර තියෙනත් බලන්න ලින් හාරන කෙනා වගේ. කොච්චර හැරුවත් බෑ. ඒක තනක් අල්ලගෙන දිගට බහින්න ඕන. එතකොට තමයි මේ ලිලක් උල්පතක් හම්බ වෙන්නේ. අනිත් වගේ මේ ජවයේ සම්බන්ධයෙන් බැලුවොත් අද තියෙන්නේ මේ ක්ෂණික ක්‍රමවලට පුරුදු කරලා quick enlightenment කියලා ඉක්මනට නිවන් දකින්න කෙටි ක්‍රම හොයන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ කෙටි කාලයකින් පිස්සු හදා ගන්න. කෙටි කාලයකින් Tamange තල්ටි ටිකක් නැති කර ගන්න. ඉතින් ඒ අද තාක්ෂණයත් එක්ක කෙටි ආවුස එහෙම නැත්නම් ඉක්මනට කේන්ති යන වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සමාජයක් හදලා තියෙනවා. ඒක අද දරුවෝ හදන දීමෝපිය මම හිතන්නේ හොඳටම දන්නවා. ඒ පොඩි දරුවෝ කොච්චර ඉක්මනට අපි පුංචි කාලේට වැඩිය අපි දකින්නේ දෙවෙනි પરම්පරාව තුන්වෙනි પરම්පරාව කොච්චර ඉක්මනට කේන්ති ගන්නවද කියලා ඒගොල්ලන්ට ඒ අර ජවයේ පිළිබඳව ඉවසීමේ ශක්තියක් නැහැ. ඉතින් ඒක මම මේ කෙටියෙන් මතක් කරේ අද අපිට යන්න තියෙන්නේ තුන්වෙනි එකට. ඒක මද්ද වේන කියලා තමයි සඳහන් කරන්නේ. මද්ද වේන කියලා කියන්නේ මෘදු ගතිය තියෙනවා. අපි මේ කඩාගෙන ගිය ගමනට එහෙම නැත්නම් ඒ බලේ යොදන තරමට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අපි ළඟ ඔලොමල ගතිය තමයි පහළ වෙන්නේ. මම මෙච්චර දුන්නා මට මේක දීපන් කියලා. අන්නේ විදියට මේ ඉල්ලුම සැපීම නීතිය මේ වරදොල තේරුම් අරගත්ත යෝගාවචරයෝ ගොඩක් ඉන්නවා. ඒක ගොඩක් තව අපහසු තත්ත්වයටපත් වෙනවා මේ භාවනා කිරීමේදී අසල්ලි ගන්න ගියාම. මේ මෙච්චරක් සල්ලි ගෙවන්න ඕනේ කියලා තමයි භාවනා කරන්නේ. ඉතින් ඉවර වෙනකොට ඒගොල්ලෝ මේ මුරුදු වෙනවා වෙනුවට මෙච්චරක් වීදම් කරනවා බල මේවා දෙන්නම් කිව්වා දීපියව කියලා ලොකු හටනක්. ඉතින් සමේ සතිය වගේ
දෙයක් කරනකොටත් ඒකේ නරක ප්‍රතිඵල පෙන්වන්න පටන් ගන්න තියෙනවා. මේ සතිය වඩලා මට ආතතියක් එනවා. සතිය වඩලා මාලාට ඉසිකක් උන් එනවා. ගහ බැන ගන්නවා. මොකද හේතුව අර මෘතු අනතිමානී ගුණ වෙනුවට ඒ වගේ මේ ගහ බැන ගන්න ගුණ එනවා. ඒකට හේතුව මේ සතිය වෙළඳ භාණ්ඩයක් කරගන්න. ඒක මේ එන්නේ මුරුදු වෙන සරුවචනාංශයේම මිලකට කරන්න බැරි අමිල දෙයක් බාට පත් කරපු සත්‍ය හෝ භාවනාව අද බිස්නස් බුද්දිසම් එකක් බාටපත් වෙලා මුදල් බවට පත් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ සමහර කියන එහෙම නැතුව කරන්න බෑ කියලා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? ඒ ලබන කෙනා භාවනා කරන කෙනා නැත්තම් සතිය වඩන කෙනා විශාල බලාපොරොත්තුවක් ඇති කරනවා. මම මෙච්චරක් ආයෝජනය කරලා තියෙනවා, මෙච්චර සල්ලි දීලා තියෙනවා, මෙච්චරක් ගුරුවරයෙක් හම්බලා තියෙනවා. ඒ නිසා මට මේ ලැබෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට අර මෘදු අනිර්මාණී ගුණේ වෙනුවට නමන්න බැරි වෙලිච්ච දරකඩක් බාට වගේපත් වෙනවා. ඒ නිසා අද ගොඩක් ගුරුවරු ඒ භාවනා කරන ශිෂ්‍යයන්ගේ මේ ඔලොමල ගති නිසා heart attack වලින් තමයි මැරෙන්නේ. කර්මස්ථානචරු වැඩියෙන්ම මැරෙන්න හේතුව heart attack. ඒ මොකද ඒ ගෝලියෝ ලොකු දල දඬු ගති පාන. ඒ නිසා මේ මට උගන්වපු දෙතුන් දෙනෙක් භාවනාවෙන් අයින් වුණා. එක්ක සිවුරු ඇරියා. මොකද හේතුව මේ ඒගොල්ලන්ගේ ඇති වෙන ප්‍රශ්න. කෙවල් දොරවල තියෙන ප්‍රශ්නය තමයි පටන් ගන්නකොට තියෙන මානසික අසහනයි සේරම ගෙනල්ලා අර කර්මස්ථානාචාර වලට දානවා. කර්මස්ථානාචාර සෑහෙන දුරට දරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඇත්ත තමයි. යත් මුරුදු අනුජමානි වෙන්න ඕනේ. මුද හැම කෙනාම ගෙනල්ලා මෙහෙම දාන්න ගත්තාම. ඉතින් ඒක බටහිර ලෝකේ උදාහරණයක් වශයෙන් ගත්තොත් බටහිර ලෝකයේ ඔය මේ භාවනා නෙවෙයි සාමාන්‍ය කවුන්සලින් කරනවානේ. සාමාන්‍ය මානසික අසහන තියෙන අයට සුමානකට මෙච්චර ගාණක් ගන්නවා, පැයකට මෙච්චරක් ගන්නවා, සුමාන 3-4ක් නැවත එන්න ඕනේ. ඉතින් එනකොට මේ අර ලෙඩේ සුව වුණොත් අසීමිත ප්‍රේමයකට ලක් වෙනවා. ඒකලෙල අනියම් ලිංගික සම්බන්ධතාවලට පවා පෙළඹෙනවා. නොලැබුණොත් පුදුම ද්වේෂයකට යන්න පටන් ගන්නවා. ඉතින් ද්වේෂයකට ගිහිල්ලා අර සයිකියාට්‍රිස්ට් හදාගන්න හදන කීර්ති නාමයේ සම්පූර්ණ විනාශ කරනවා. ඉතින් ඒ නිසා ඒ ලබන ගෝලයා එහෙම නැත්නම් මානසික අසහනට පත්වෙච්ච එකන අර මුදලෙන් බඳ ගන්න හදන නිසා අන්තිමට මේ වැඩිම සීදීනසා ගන්න ජොබ් එක බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක වෙලා තියෙනවා මේ ගුරුවරුන්ටත්. ඒ නිසා හුඟක් අය මේ භාවනා කරන අයගේ මේ මෘදු ගතිය නැති නිසා බොහෝ විට අතගසා දාලා නිකන් ඉන්නවා. විට වැඩි හොඳ පැත්තකටලා ඉන්නේ කියලා. නමුත් ඒකේ දෙපැත්තක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා කියන්නේ අපි යම් ප්‍රමාණයකට මේ සරුවච්චන් වහන්සේ පෙන්නපු මේ මෘදු ගති නැත්තම් කර්ණිමිත සූත්‍රයේ යෝගාවචරයේ සත්‍ය යුතු මුදු අනතිමානී කියන මේ ಗುಣ වැඩෙන හැටිත් ඒ වැඩිම අනුව තමයි ළඟ තිබුණු ධර්මයේ තව කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන හැටිත් ඒ සම්ප්‍රේෂණය වීම නිසා දෙපැත්තටම අන්‍යෝන්‍ය පියපුතු සම්බන්ධයක් වගේ ඇති වෙන හැටි දැක ගන්න පුළුවන්. නමුත් මේ යෝගාවචරයගේ නැත්තම් මේ හදා ගන්න හදන මේ අස්සයාගේ එයාගේ මෘදු ගතියක් නැත්තම් මේකේ නම් කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් අටුවාව විස්තර කරනකොට එයාගේ ඇඟේ තියෙන මෘදු ගතිය කියලා. ඒ කියන්නේ රජුරෝ ඇඟට නැග්ගට පස්සේ එයා එහෙම කලබල කරන්න බෑ. බොහොම මෘදු ගතියකින් ඒ රජුරෝ බාර ගන්න ඕනේ. ඉතින් අපේ භාවනාදී ගත්තාම අපිට තියෙනවා මාන චෛතසික වගේක් මුදුතා කම්මඤ්ඤතා පාගුඤ්ඤතා කියලා. ඒ කියන්නේ අපි ළඟ තියෙනවා හිතේ මෘදු ගතිය. චිත්ත චෛතසික වල මෘදු ගතිය. ඒ වගේම කමඨාන් සුද්ධ කරනකොට සකච්ඡා කරනකොට වචනවල තියෙන මෘදු ගතිය. ඊට පස්සේ ක්‍රියා කරනකොට කායික ක්‍රියාවල මෘදු ගතිය. ඉතින් ඒවා ආධුනිකයාගේ පොඩි දරුවාගේ එහෙම නැත්නම් ගත්තොත් එහෙම බුද්ධ ආගමට අලුතෙන් ආපු කෙනෙක්ගේ හරි හොඳයි. ඒගොල්ලෝ ওই කියන ඕනෙම දෙයකට යටත් වෙනවා. මේ යෝගාවචරයා දිගට භාවනා කරගෙන යන්න ඒ මුරුදු අතම් පටන් ගන්නකොට තිබුණේ මුරුදු ගතිය නැති වෙන පටන් ගන්නවා.
ඉතින් මට මතකයි මං අපි පැවිදිලා අපි 3 දිනක් උපසම්පදා වෙලා අපි ලොකු සාංශ හම්බෙන්න දැන් මං ඒ කාමරේ තමයි ඉන්නේ මේ වෙලාවේ. කාමරේට ඇවිල්ලා මේ ඇයි කියලා වට පස්සේ කිව්වා අපිට දැන් අවුරුද්ද සම්පූර්ණයි වසක් සම්පූර්ණයි උපසම්පදා වෙලා කියලා ඔබ වහන්සේට වැඳලා යන්නේ කියලා. ඉතින් ලොකු සාංශේ වට ඉච්චරම ලොකු අගයක් ආඩම්බරයක් දෙන්නේ නමුත් අපේ හුරතලයක් නේ. ඊට පස්සේ කිව්වා ඉතින් අවුරුද්දක් යනකොට මේ වගේ ගරු කටයුතු වන්දනා කටයුතු දේවල් කරන එක ඉතින් කවුරුත් කරනවා. පුළුවන් අවුරුදු 20ක් 30ක් 40ක් ගිහිල්ලත් මේ විදිහටම ගුරුවරයාට ගරු කරන්න පුළුවන් නම් අන්නේ ඒක තමයි ඒකේ ලස්සන තියෙන්නේ. මේක නරක නෑ මේක හොඳයි. නමුත් ওই තියෙන මෙලෙක් ගතිය භාවනාවට තියෙන මෙලෙක් ගතිය ගුරුවරයාට තියෙන මෙලෙක් ගතිය වතපිලිවෙතට තියෙන මෙලෙක් ගතිය කාලසටහන තියෙන මෙලෙක් ගතිය පහු වෙනකොට ටිකක් කොහු වෙනවා. ආන්නේ ඒක අතරම ගුරුවරයාගේ වැරද්දක්ද නැත්නම් භාවනා කරන කෙනාගේ වැරද්දක්ද කියලා අපිට අමාරුයි පෙන්ලා දෙන්න. දෙපැත්තම එකිනෙකා කෙරේ මුරුදු ගතිය පාන්න ඕනේ. එහෙම මේ කෙරුවේ නැත්නම් මේ භාවනා ජීවිතය හරි අමාරුයි. ඒ නිසා කියනවා සමග්ගාණන් තපෝසුකෝ කියලා අපි සමගියව භාවනා කරනවා නම් සංඝයා තපස මේ අමාරු Brahmacharya සුඛයක් බාටපත් වෙනවා. අපිට පේනවා මේ පිට දෙන්නෙක් එකතු වෙලා වැඩක් කරන්න බෑ ගහ ගන්නවා බැන ගන්නවා රණ්ඩු සරුවල් කර ගන්නවා මේක පිරිසක් එකතු වෙලා දිගට භාවනා කරගෙන යනකොට අපි එකිනෙකා කෙරේ ප්‍රියයෙන් බලනවා. අන්නේ ප්‍රියයෙන් බලන ගතිය මේ ගෝසිංගවන සූත්‍රයේ වගේ තැනකදී සඳහන් වෙනවා. ඒ ගෝසිංගවන වනේ ගත කරපියේ තුන්නම අනුරුද්ධ මහ රහතන් වහන්සේත් අතුරු තුන්නම කරා බුදුජාණන් වහන්සේ පෙළඹෙන්නත් උනේ යන්නත් උනේ එතකොට සරුවචනන්සේ වැඩ හිටපු සේනාසනේ සංඝයා වහන්සේලා අතර වාදයක් හටගත්තා. කට්ටියක් හරිම විනය හොයනවා. අනික් කට්ටිය ධර්මයේ ගැන කතා කරනවා. ඉතින් අර මේ ධර්මයේ ගැන කතා කරන ස්වාමීන් නමක් මේ වැසිකිළිය ගිහිල්ලා ඒ පාවිච්චි කරපු වතුර එකේ වතුර ටිකක් එකතු වෙලා ඒකේ හලන්න නැතුව එහෙම තියලා ගිහිල්ලා. ඊට පස්සේ යන්න ආපු මේ විනය පැත්තේ ඉන්න ආමතු කෙනෙක් කියලා තනවා මේක වැරදි වැඩක්. තමන් වතුර භාජනයක් එළිය තියන්න එපා. ඒකට මේකේ මధుරව හැදෙනවා. දැන් කාලේ ඔය තියෙන ඩෙන්ගු කතා නම්බන ඒ නිසා ඒක විනය විරෝධී කියලා. ඉතින් අර ආමතු කිව්වා මේක නිතර පාවිච්චි කරන භාජනයක් නිසා වැඩි වතුර ටික මං ඉතුරු කරා. ඉතින් ඒක හැමදාම ඒක මාස ගණන් පවුල් වෙන්නේ නැහනේ කියලා කොහොමරි කතාව ගියා කියන්නකෝ. ඉතින් කතාව ගියාට පස්සේ මේ දෙකොල්ල දෙකට බෙදුණා. දෙකට බෙදලා සරුවචන් වහන්සේ මතක් කරා මේ මහණනි මෙහෙම කෙරුවොත් මහානකම හෝ භාවනා කෙරෙන්නේ නැහැ. ඒ සමගි වෙන්න තියෙන පැත්ත බලන්න කිව්වා. අහන්නේ නැහැ. ඊට දෙවෙනි වතාවක් සරුවචන් වහන්සේ කට්ටිය කැඳවලා කිව්වා මේක ටිකක් විලල් වෙනවා වැඩි. දුරදි යනවා වැඩි. කවුරුත් මේකට එකඟ වෙලා සමගි වෙන්නේ කියලා. නෑ. තුන්වෙනි සැරේ වෙනකොට මේ සංඝයා සරුවචනාංශට මතක් කරනවා අපි මේක බේර ගන්න සරුවචනාංශ මේ ගැන හිත කරදර ගන්න එපයි කියලා. ඉතින් එතකොට සරුවචනාංශ කරන්නේ තැනින් ඉවත් වෙලා යනවා. එතකොට පේන්න පුළුවන් මේ මුරුදු අනතිමානි ගති නැති වෙනකොට ඒ කණ්ඩායමේ අපිත් හිටියද කියන්න දන්නේ නැහැ. ඔය දැන් බණහන කට්ටියත් ඉන්නවා වෙන්නේ ඉඳ තියෙනවා. මේ ඉතින් ඉඳලා සරුවචනසේ පිටත් වෙලා යනකොට තමයි රාත්‍රියේ මේ ඔය ගෝතිංග වණේ වැඩ කරන භාවනා කරන ඒ ස්වාමීන් වහන්සේලා තුන්නම ඉන්න තැනට ගියාට පස්සේ එතන ඉන්න උයන් පල්ලා මතක් කරලා කියනවා මෙතන හොඳට සමගින් ඉන්න සංඝයා තුන්නමක් ඉන්නවා. ඒ තුන්නමට ආය ආගන්තුක පිළිගත්තොත් එහෙම මොනවා වෙයිද දන්නේ උන්වහන්සේලාගෙන් මම අහලා කියන්නම් කියලා. අනේ ඇවිල්ලා බලනකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බොහොම සාදරව පිළි අරගෙන ඒ තුන්නම කතා කරලා කියනවා අපි තුන්නම කවදාකවත් දවසක තුරා කතා කරන්නේ අපිට මේ බරක් උස්සන්න තියෙනවනම් වතුර කඩක් ගෙනියන්න ඕන නම් කඩ ගෙනියලා කද්දන්න දාලා වතුර එක පුරවලා කවුරු හරි ළඟින් යනකම් බලන් ඉන්නවා. ඉතින් ඒකට ළඟින් යන අනික් ස්වාමීන් වහන්සේ දන්නවා මේ බලන් ඉන්නේ කවුරු හරි මේකට කර දෙයි කියලා හිතාගෙන. ඉතින් අර එයා ඇවිල්ලා කර දුන්නාට පස්සේ අවශ්‍ය ගෙනියන්න ඕන තැන එකන ඉස්සර වෙලා ගිහිල්ලා කද්දන්න බිම තිබ්බට පස්සේ යනවා. එච්චරයි. ආයේ මේ ස්තුති පිංසුතු වේවා තෙරුවන් සරණයි මොකක්වත් අවශ්‍ය නැහැ. ඉතින් එහෙම ඉඳලා අපි පාරසෝසක දවසට
රාත්‍රියේ පුරාවට අවශ්‍ය දේවල් අපි කතා කරලා විනේ බේර ගන්නවා. අපි 3 දිනක් හිටියර ස්වාමීන් වහන්සේ දැන් මේ ගෝසිංග වනේ සංඝයා බුදුහාමුදුරුවෝ අපි 3 දිනාම කයවල් 3කින් හිටියට එක හිතින් ඉන්නේ ස්වාමීන් වහන්සේ. අනික් කෙනාගේ අවශ්‍යතාවය නිතරම බලනවා. එයා වෙන කයක් තිබුණාට මගේ හිතමයි තියෙන නිසා එයාට අවශ්‍ය දේ මට අවශ්‍ය දේ වෙනස් වෙන්න බෑ. ආනේ විදියට මේ අනුන්ගේ අවශ්‍යතාවය තේරුම් ගන්න පුළුවන්කම අද වෙනකොට සතියේ නැත්තම් භාවනාවෙම නැත්තම් ඔය බටහිර තියෙන භාවනා ක්‍රම හැටියට ඉමෝෂනල් ලිටරසි කියලා තමයි කියන්නේ. අනුන්ගේ හැඟුම්බර ගතිය හද ගැස්ම දැනගන්න පුළුවන් ගතිය. ඉතින් මම නිවන් දකින්න හදනවා තොටේන ගහපියේ මට නිවන් ලැබේවා කියන කතාව නෙවෙයි තියෙන්නේ. අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්න කට්ටිය. අපි අනික් කෙනාගේ හද ගැස්ම තේරුම් ගන්නවා. මේ හද ගැස්ම තේරුම් ගැනීම සහ තපස කියන දෙක අතර සරල සමාන්තර ගතියක් තමයි සරුවචනාංශේ මේ සමග්ගානං තපෝසුකෝ කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒක හිතනවා නම් ඒක මට අයිති නෑ. ඒක කණ්ඩායම කරගත්තාවයි මම මේකේ ප්‍රයෝජන ගන්න පැත්ත විතරයි කියලා එහෙම බෑ. තමන්ගේ හාල් මිට දාන්න ඕනේ. එහෙම නැත්නම් වතුරක පැහිලා බලනකොට කවුරක්වත් හාල් දාලා නැහැ. වතුර පැයි තිය ආණ්ඩියක් දෙනවා වගේ. ඒ නිසා මේ තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණය කොතනදී කොයිතනේදී ක්‍රියාවත් වෙනවද කියලා කියන්න බෑ. මොකද අපි හැම කෙනාටම තියෙන හැකියාවල් වෙනස්නේ. ඒ නිසා මේ තමන්ට අවශ්‍යතාව වෙනකොට මේ වැඩේදී අය කවුරුත් ඇවිල්ලා කරනකන් ඉන්න නරකයි. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ දිනපොතේ ලියලා තිනවා අප කරගෙන යන මේ වැඩ වලට උදව් කිරීමට උදව් විල්ලන තෙක් බලා සිටිය යුතු නැත. සොයා බලා උදව් කළ යුතුයි. ඒකල ඒක බල ගන්නලා තියෙනවා මිනිස්සු පමණක් නෙවෙයි දෙවියෝද උදව් කළ යුතුයි කියලා. ඒ කියන්නේ මේ වගේ ආසහාය වැඩක් කරනකොට හැම කෙනාම තමන්ට කරන්න පුළුවන් ඒකට සත්කාරේ එහෙම කරනකොට තමයි අර අතර සමගි භාවයක් ඇති වෙන්නේ. ඉතින් මේ සමගි භාවය නැති වුණොත් අපිට තියෙන මේ බිස්නස් එකක් කරලා ඉස්සරට ලාභ ලබන්න හදනවා. අධ්‍යාපනයේ ගිහිල්ලා ඉස්ලාම් පළවෙනිය වෙන්න හදනවා. තරගයක් කරලා ඉස්ලාම් තමන් දිනන්න හදනවා. ඉතින් ඒක අර ජවයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. අපි ඊයේ කතා කරපු ජවයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඇත්තටම ජවය අවශ්‍යයි. ඒ ජයග්‍රහණය ලබා ගන්න. නමුත් ඒක කරනකොට තව කෙනෙක් මරාගෙන කණ්ඩ එන ගතිය එනවා. අන්න ඒක මේ ආධ්‍යාත්මික ගමනේදී බිස්නස් වලට වැඩිය වෙනස්. බිස්නස් වලදී නම් සහෝදර දෙන්න වුණත් ගහ ගන්න. ඒකේ නෑ යායේ ගතියක්. නමුත් මේ වැඩේදී අපි එක එක අම්මලාගේ දරුවෝ අපි එකට එක බත්තලිය බත් කාලා එක පැද්දේ බුදියාගෙන මේ මුරුතු ගතිය. ඒ මද්දව ගතිය. වාචික වශයෙන් කායික වශයෙන් චෛතසික වශයෙන් ඇති වෙනවා. ඒ ඇති වෙන ගතිය ඇති කළ යුතුයිද එහෙම නැත්නම් ඒක භාවනාවෙන් ඇති වෙනවද කියන ප්‍රශ්නේ අපිට සතිපාසලේ පසුගිය අවුරුදු පුරාම අපි සාකච්ඡා කරා. අපි සතිපාසලේ පැත්තෙන් මේක නිකන් නිදර්ශනයක් වශයෙන් අරගත්තොත් ඒ කවුරුත් දන්න දෙයක් හින්දා නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි මේ සති මාත්‍රේ විතරයි උගන්වන්නේ. ඔය අනික් කෙනාගේට කරුණා මෛත්‍රිය කරන්න යන්න ඕනේ. තමන්ගේ වැඩේ කරගෙන ඉන්න කරන හැම දෙයකම මම දැන් මෙතන කියන තැනට මේ මානසිකාරය යොදවන්නේ කියලා. ඉතින් කරගෙන යනකොට පසුගිය දවස්වල ඒ කියන්නේ සති මාත්‍රේ ගැනම සඳහන් කරලා ලියවිච්ච පරිශන ලිපියක් ලැබුණා. ඒක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මේ එංගලන්ත පාර්ලිමේන්තුවේ කරපු එංගලන්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කරපු ගවේෂණයකින් පරීක්ෂණයකින් දැකලා තියෙනවා ඒගොල්ලෝ දැන් අවුරුදු 20ක් විතර වගේ ළමයින්ට සතිය උගන්ලා තියෙනවා. උගන්වනකොට ඒ අය තුල අර Taman තුල සත්‍යමත් වෙන ගතිය තියෙනවා මිසක්කා අනික් කෙනා ගැන හැඟීමක් නැහැ කියලා. ඒ කියන්නේ දයානුකම්පාවක් නැහැ. ඉතින් එතකොට ඒක Tamanගේ වර්ධනයටත් හොඳ නැහැ. ජන විඥානයේ වර්ධනයටත් හොඳ නැහැ. ඒ නිසා මේක ඔය හුදු සතිය මදි වෙයි කියලා. හුදු සතිය මදි. ඒකට අපි මේ ඒ අවශ්‍ය කරන්නා වූ අනුන්ගේ හැඟුම් තේරුම් ගන්න ගතිය නැත්තම්
අනික් කෙනෙකුට දුකක් දෙන්න තියෙන බය ගතිය, අනික් කෙනෙකුට කරදරයක් කරන්න තියෙන ලැජ්ජ ගතිය, බය ලැජ්ජ දෙක ඇති කරන්න ඕනේ. ඉතින් ඔය අමුතු සම්බන්ධකින් ලිපිය ගිහිලා තිබුණා බෝධි ස්වාමීන් වහන්සේට. පස්සේ ඒක මට වල බෝධි ස්වාමීන් වහන්සේ ලියලා තිබුණා මේ සතිපාසලෙත් මේ ප්‍රශ්නේ මතුවෙලා නැත්තම් මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා කරුණා කරලා මේ කරුණාව මෛත්‍රිය මේ මෘතු ගති කම්මඤ්ඤතා ලහුතා මුදුතා වගේ දේවල් එකතු කරලා නැත්තම් එකතු කරන්නේ. ඉතින් මම ඒ වෙලාවේ කිටියට උත්තර ලිව්වා. ඇත්තටම ඊට පස්සේ මට ලියන්න බැරි වුණා. මම ලිව්වා මේ ඉඳ ගන්නකොට අපි Tamange කයට මෘදු වෙන්න ඕන. පහසුවට වාඩි වෙන්න ඕන. කුරුසේ තියලා යන ගැහුවා වගේ, දිවස්වල හින්දෙව්වා වගේ, කටු බෙරේ පෙරදුවා වගේ ඉඳගෙන භාවනා කරන්න බෑ. නිසා ඉඳ ගන්නකොට කයට මෘදු වෙන්න ඕන. කයත් එක්ක යාළු වෙන්න ඕන. ඉතින් ඒකට අපිට විශේෂඥයෝ නැහැනේ පිට රටින්. අපි කියන්නේ ඉඳුන් හිටුම් පහසුකම කියලා. ඉතින් ඒ නිසා අපි මේ යෝගාවචින්න මතක් කරනවා මේක මේ රෙජිමෙන්ටේෂන් වගේ දෙයක් නෙවෙයි තියෙන්නේ. හොඳට පහසුවෙන් ඇවිදින්න, ස්වභාවයෙන් ඇවිදින්න, පහසුවෙන් වාඩි වෙන්න, කැම කනකොට හොඳට ඒ සඳහාම හිත යොදලා කැම කණ එක කරන්න. දත්ම දිනකොට දත්ම දින එක කරන්න. ඒ සඳහා සක්කච්ඡාකාරීකම කියලා කියන්නේ මේකට. සකස් කරලා කරන්න. අර වැඩේ කරන ගමන් මේව කල්පනා කරන්න. ඒක තමයි වෙන්නේ. නමුත් අර විදිහට කරනකොට තමයි මු르දු වෙන්න ඕන. තමන්ගේ ඉරියව්වට ප්‍රේම කරන්න ඕන. මෛත්‍රී කරන්න ඕන. ඉතින් ඒකම ලොකු වෙනසක් ජීවිතේදී. මොකද බටහිර ලෝකේ කය කියලා කියන්නේ රූපාලංකාරයටයි කාමයටයි මිසක්ක කවදාකවත් මේ කයත් එක්ක සුවසේ ජීවත් වෙනවා කියන එකක් නැහැ. ඒගොල්ලෝ හිතනවා සුවසේ ජීවත් වීම දොස්තර අතේ තියෙන කියලා. ඒගොල්ලෝ හිතනවා මට ඒ අවශ්‍ය දේවල් බැංකු මැනේජර් අතේ තියෙන. ප්‍රශ්නයක් ආවොත් ඒක නීතිඥ අතේ තියෙන. මට වැඩක් නැහැ. මට තියෙන උපරිම සැප විඳගෙන හිටපන්. ඉතින් ඒ පරිසරයේ ඉඳලා බලනකොට ඒ ඇත්තෝ පුදුම විදියට ශරීරයට වද දෙනවා, කුඩු ගහලා අතපය කපා ගන්නවා. හොඳටම දැනගෙන ඒ මද්ද්‍රව්‍ය පාවිච්චි කළා. දැන් ලංකාවටත් ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔක්කොම අර Taman එක තියෙන ද්වේෂයක් තමයි උතන තියෙන්නේ. ඉතින් ඒ Taman එක ද්වේෂය වගේම අපි සතිපාසලේ පුළුවන් තරම් උත්සාහ කරනවා random act of kindness කියලා අවශ්‍යතාවයක් දැක්කනේ කාට හරි මගේ සේවය අවශ්‍ය නම් මම ගියා කොන්දේසි විරහිතයකට උදව් කරා. ඒක ඒ වෙලාවට එන සහකම්පනයක්. ඒ කෙනාට අවශ්‍යතාවය තිබුණට එයා බලනවා මූණ දිහා අපේ. ඒතර අපිට හැඟීමක් තියෙනවනේ මේකට අත දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක සමහරෙක පිටලා තියෙනවා. අපි ඒක උනන්දු කරනවා සතියෙන් හැම වෙලාවෙම අනිත් කෙනාට තියෙන තමන්ගේ අවශ්‍යතාවය තමයි. ඉතින් ආ වටපිට බලනවා හොඳට මතක තියාගන්න අපෙන් කෙරෙන්න දෙයක් ඇති. අන්න ඒකට කියනවා මේ අවස්ථාවේ හැටියට උදව්පකාර කිරීම. ඉතින් මම මේ දෙක ලියලා ඊට පස්සේ මේ ගැන හොයනකොට ඒ බයලජ්‍ය දෙක පවට ඇති බයර සහ පවට ඇති ලැජ්ජාව නැතිකමනේ මේ ඔලමලකම කියන්නේ. මුරුදුකව නැතිකම කියලා කියන්නේ. මුරුදු බව තියෙනවනේ ඒක අනුන්ට කරදරයක් කරන්න ඉස්සලා Taman දන්නවනේ. ඉතින් ওই කරදරේ වුණොත් මටත් ඔහමනේ. නිකන් උදාහරණයක් වශයෙන් සරුවචනන්තේ මතක් කරන්නේ. ඉතින් සතෙක් මරනකොට අපි සතාට මේ නඩු අහලා වැරද්ද දඬුවම් කරලා මරණ දඬුවම දෙනව නෙවෙයිනේ. ඌ ඔය හරි හිර කරගත්තා කැපුවා. එක්ක මස් වලට එක්ක අං වලට එක්ක හැම ගන්න මරනවා. ඉතින් අපිට එහෙම කවුරු හරි පාරේ යනකොට තම්මතෝ මරනවා කියලා කඩුවක් එහෙම දැම්මොත් ගත්තොත් එහෙම අපි බය අපි නඩු කියනවා. එහෙම කොහොමද මේ මරණ තර්ජනය කරන්න බෑනේ. අනේ අර සත්තුන්ට අපිට ඒක සහකම්පනයක් නැහැ. ඒ බටේර හැදිලා තියෙන ක්‍රමේ හැටියට මේ සත්තු ගොවිපළවල් හදාගෙන මේ යන වැඩේ හැටියට බලනකොට මේ එහෙම එකක් නැහැ. ඉතින් ඒක liverලා ඒව මරාගෙන කාගෙන ඉතින් භාවනා කරන්න ගියාට අර ඒ දලදඬු ගති කොහොමඩක්වත් ගෙවන්න එපායි. ඉතින් ඒ නිසා ඉව නැතුව පන්ගුදයක් හොරකම් කරන්න හම්බෙච්ච පළියට හොරකම් කරනවා නම් Taman දැහැමින්තෙන් හම්බ කරගත්ත දෙයක් මේ බලන මේ කරනකොට හොරකම් කළා තිබුණොත් නැත්නම් Taman ප්‍රිය කරන කාම වස්තුවක් කවුරු හරි දූෂණය කළා තිබුණොත් ආන්නේ වගේ දේවල් එනේ මේ කම්පණය පිළිබඳව
අපි ප්‍රායෝගික වශයෙන් ප්‍රාථමික වශයෙන් බයලජ්‍ය දෙක ගත්තත් බයලජ්‍ය දෙක හා මේ සති සම්පජඤ්ඤය අතර සමානකමක් සහ සම්බන්ධයක් බුදුරජාණන්සේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ දේශනා කරා. සති සම්පජඤ්ඤම් භික්ඛවේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස හතුපනිසං හෝති හිරොත්තප්පං. මහණි යම් කිසි කෙනෙක් ගාව බයලජ්‍ය දෙක මේ සති සම්පජඤ්ඤේ නැත්තම්, ඒ කියන්නේ සිහිනුවන නැත්තම් එයා ළඟ බයලජ්‍ය දෙක ඇති කිරීමට හේතුපාදක ධර්මවත් නැහැ. කාබාසිනිය වෙලා. ඒක නිසා යම් කිසි කෙනෙක් ගාව තව කෙනෙක් පිළිබඳ හැඟීමක්, අනුකම්පාවක්, කරුණාවක් ඇති වෙන්න නම්, බයලජ්ජාවක් ඇති වෙන්න නම් එයත් ප්‍රාණියෙක් මාත් ප්‍රාණියෙක්. මම මෙහෙම කරන්න හොඳ නැහැ. මම පරිසරය දූෂණය කරන්න හොඳ නැහැ. මම සතාසි උපාවට කරදර කරන්න හොඳ නැහැ. මම මාත් එක්ක ඉන්න සමාජයේ තව කෙනෙකුට කරදර කරන්න හොඳ නැහැ කියලා බයලජ්ජා දෙක ඒක ආණ්ඩුවේ නීතියෙන් කරන්න බෑ. ඒවට මේ ලෝකපාලක ධර්ම කියලා කියනවා. ඒවට සුඛ ධම්ම කියලා කියනවා. දේව ධර්ම කියලාත් කියනවා. ආන්නේ ටික පහළ වෙන්න නම් සති සම්පජඤ්ඤය අවශ්‍යයි. ඉතින් මම භාවනා පටන් අරගන්න මුල් කාලේ මම ওই සත්තු මැරුවා, හොරකම් කෙරුවා, ඒවා කරනකොට මට කිසිම කරදරයක් උනේ නෑ ඒවයින්. ඉතින් ඒ නිසා ඒක නිකන් සෙල්ලක්කාරකමට කරගෙන ගියේ. මට කවුරුහට කිව්වනම් සත්තු මරන්න එපයි කියලා මං කවුරුත් කින්දයක් අහන්නේ නෑ. මොකද මට පේන්න නරකක් පෙනුන්නේ නෑ. හොරකම් කිරීමේ පුදුම දක්ෂකමක් තියෙනවා වගේ. ඒකට මම මේ දක්ෂකමට තමයි කෙරුවේ. ඉතින් ඒ විදිහට සිල්පද කඩ කඩ යනකොට ධම්මික හාමුදුරුවෝ මට කවදාකවත් කිව්වේ නෑ සතු මරන්න එපා, හොරකම් කරන්න එපයි කියලා. උන්වහන්සේ මට කිව්වේ ඔබ සතිය වඩපන්කෝ කියලා. ඉතින් මං කොහොම මේ සතුන් මරන හොරකම් කරන මම කොහොමද මේ සතිය වඩන්නේ? මම ළඟ සීලයක් නැහැ නේ කියලා. ඉතින් ඒ සංසිකුවේ ඉතින් ඔය උඹනේ ඔය පටලවා ගන්නෙ. උඹ සතු මරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. සිල් මේ භාවනා කරලා බලපන්කෝ, නැත්තම් සතිමත් වෙලා බලපන්කෝ නිකන් තෙල්ලමට වගේ. කීකිය බලාන යනකොට ඒ වෙලාවේදී ඒ බයලජ්‍ය දෙක නැති ඔලොමල තරුණ ලේ සහිත ඒ කෙනාට සතිය වඩන්න පුළුවන් කියන එකේ පේන්න තියෙනවා. ඔය තියෙන ඔලොමල ගතිය සතියෙන් බඩලා සතිය වඩ아가න යනකොට සම්පජඤ්ඤය එනකොට ඉබේම මෙලෙක් වෙන්න පටන් ගන්නවා. ඒක තව ඩිංගිත්තක් එහාට දරුවත් chance සඳහන් කරනවා. ඒ විදිහට යම් කෙනෙක්ව කරන දේ පිළිබඳව බයලජ්ජාව කියන වග වෙනමයි කියලා මේකට කියන්නේ. සදාචාරාත්මක වගවීම කියලා. අනේ සදාචාරාත්මක වගවීම කෙනෙක් ළඟ නැත්නම් එයා ළඟ කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් එන්නේ නැහැ. නිකන් ওই සමාජයට ගියාම බොරුව කරන්නේ. එයා ශිෂ්ට නැහැ. අශිෂ්ට කෙනෙක් ඇතුලේ ඉන්නේ. හැබැයි ශිෂ්ට කෙනෙක් වශයෙන් පේන්නේ ඉන්නවා. නැත්නම් අශික්ෂිත මිනිස්සෙක් ශීලාචාර කෙනෙක් විදිහට පේන්නේ. ඉතින් මේක තමයි අසහන කියන්නේ අද තියෙන ලෝකේ. ඒකට සනීප කරන්න මේ බේත් බීලා හරියන්නේ නැහැ, කවුන්සලින් කරලා හරියන්නේ නැහැ. සති සම්පජඤ්ඤය ඇති කරන සහකම්පණය බයලජ්ජාව ඇති කරගෙන එතකොට තමයි තේරෙනවා ඒ අනුව නිකන් ඉඳලා බෑ. ඉන්ද්‍රිය සමනය, ඉන්ද්‍රිය දමනය, ඉන්ද්‍රිය සංවරය කියලා මේකට කියනවා. සංවර ඉන්ද්‍රිය. ආන්න ඒක සඳහා සති සම්පජඤ්ඤය හරහා බයලජ්ජාව ඇති කරලා බයලජ්ජාව හරහා මේ ඉන්ද්‍රිය සංවරය එනවයි කියන එක මේ ධර්ම પરම්පරාවක් මේකේ තියෙන. ඉතින් අද ඉන්න දෙමව්පියන්ට බයලජ්‍ය දෙක නැත්තම් ඒ දරුවෝ ගාව කොහෙද ඉන්ද්‍රිය සංවරයක් එන්නේ? ඒක අපි දකිනවා මේ પરම්පරා 2 3 4 යනකොට එnde දෙමව්පියෝ මේ සැප හොයන ගතියට යන්න පටන් අරගෙන දරුවන් ඉදිරිපිට අශික්ෂිතව හැදිරෙනකොට දරුවෝ ඒක මේ අල්ලන්නේ ගුරුවරයා හිටගෙන චූ කරනකොට දරුවෝ ගෝලියෝ දුව චූ කරනවා කියලා කතාවක් තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් නමුත් මගේ ජීවිතේ මම දැක්කේ ඒ තරම්ම එවුවා බයලජ්‍ය නැතුව කටයුතු කරත් සතිය වඩනකොට මේ නියුරෝප්ලාස්ටිසිටි කියලා එහෙම නැත්නම් අපේ මොලේ නැවත සකස් කිරියන්න පුළුවන් ගතියක් තියෙනවා. හැඩගස්සන්න පුළුවන් ගතියක්. අන්නේ ගතිය අනුව මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් බණ භාවනා සති සම්පජාඤ්ඤය කරන යනකොට තේරෙනවා මේ කරන හැම දෙයකම ඔබට ගෙවන්න වෙනවා. ඒ නිසා ඔක පුළුවන් ත වෙලාවක ක්ලච් පාගලා බ්‍රේක් දීලා පොඩ නතර කරගනින් කියලා. ඒ කාටවත් කියන නිසා නෙවෙයි කිව්වනම් මම ඒ වෙලාවේ පැහැදිලිවම එකට එක කියනවා. ජය ගන්න විසක්ක මයි කිසි දවසක පෙරදින්න ඕන කමක් තිබුණේ නැහැ. නමුත් එහෙම කරගෙන යනකොට ඒ ඇති වෙන බයලජ්‍ය දෙක නිසා ඉන්දිය සංවරයට ඇවිල්ලා ඉන්දිය සංවරයෙන් නිසා සීලේ
ඉන්ද්‍රිය සංවර නැති කරලා සීලේ නැහැ. ඉන්ද්‍රිය සංවර තියෙනවා සීලේ තියෙනවා. ඒ නිසා අද ලංකාවේ තියෙන මේ පූජක පක්ෂ දෙක ගත්තොත් ඒ අත්තන් තුල තිබිය යුතු ඒ මෘතු ගති අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගෙන් අනුශාසන ලැබෙන ගිහි උපාසක උපාසිකාවන් තුල හරිටත් වැඩිය ඔලොමල ගති පහල වෙලා තියෙනවා. ඒක හොඳට පේනවා ගුරුවරුන් කෙරේ ද්වේෂය තියෙනවා. දෙමාපියන් කෙරේ ද්වේෂය තියෙනවා. අපූජ්‍ය පූජක පක්ෂ විනයන් ද්වේෂය තියෙනවා. නඩුකාර විනයන් ද්වේෂය තියෙනවා. ආණ්ඩුව විනයන් ද්වේෂය තියෙනවා. දොස්තරලා විනයන් ද්වේෂය තියෙනවා. හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා තියෙන කට්ටිය කුට්ටි කඩා ගන්න බලනවා මිසක් එකිනෙකා කෙරේ තියෙන අපි කියන මේ සුබ සාධනය එහෙම නැත්නම් වෙල් බීయింగ్ කියලා තියෙනවනේ. එකිනෙකා කෙරෙහි අනිත් එක්කනාගේ මේ සැප කැමති වෙන ගතිය ඒක නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා සමාජයේ බැලුවාම නම් සුපර් මාකට් එකට ගියාම හින්නා වෙලා මේ සේල්ස්මන්ස්ලා වැඩ කරන හැටි බලපුවාම එහෙම නැත්නම් එයා ලයින් එකට ගියාම ඒ හොස්ටස්ලා ඇවිල්ලා ඒ උදව් කරන හැටි බලනකොට බුදු අම්මේ පුදුමාකාර ශිෂ්ට ගතියක් පේන්න තියෙනවා. නමුත් බඩුවක් රිටර්න් කරන්න එහෙම යන්නකෝ බලන්න සුපර් මාකට් එකට මොකද වෙන්නේ කියලා. එතකොට අර ඊනාව නැහැ. ඒ ඔක්කොම કૃතිමයි. නමුත් මෙතන මේ කියන බය සති සම්පජඤ්ඤය හරහා ඇති වෙන බයලජ්ජාවේ යනු ඇති වෙන ඉන්ද්‍රිය සංවරයේ තරහ ඇති වෙන ඒ හරහා ඇති වෙන මේ සීලය ගත්තාම ධර්ම પરම්පරා. අන්නේ විදියට එංගලන්තේ දැක්කට මේ සතිය වඩනකොට මිනිස්සයා පටු වෙනවා ඇතුළට රැමෙනවා අනුන් ගැන නොසලකා ඉන්නවයි කියලා ඒක පිළියම් කරන තියෙන ක්‍රමේ ආය કૃතිමව මේ වචනේ මම පාවිච්චි කරන සීමිත අර්ථයකින් કૃතිම කරුණාමෛත්‍රී කරන එක නෙවෙයි. Taman මේ කරන වැඩේ සම්පජඤ්ඤය ඇති කරගන්න ඕනේ. සම්පජඤ්ඤය කියන එක නුවණ කියලානේ තියෙන්නේ. සම්පජඤ්ඤය කියන වචනේ සතිපට්ඨානෙත් තියෙනවා සම්පජඤ්ඤ පබ්බය කිය. ඉතින් ඒකේ තියෙන්නේ අපි හිතගෙන ඉඳගෙන සක්මනේ පරියන්කේ කරන සතිය පිහිටෙම නෙවෙයි හිතගෙන ඉඳලා ඉඳ ගන්නකොට මොකද වෙන්නේ සතියට? ඉඳගෙන ඉඳලා නැගිටලා ගිහිල්ලා නානකොට සතියට මොකද වෙන්නේ? කඩේ යනකොට සතියට මොකද වෙන්නේ? එක එක වැඩවලට යනකොට ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට මොකද මේ සතියට සිද්ධ වෙන්නේ කියන එක තමයි සම්පජඤ්ඤය කියන්නේ. කියන්නේ කුඩා අනු කුඩා ඉරියාපත මාරුවේදී අපි කොච්චර මෘදුද කොච්චර මෙලෙක්ද හරියට මේ බර කරත්තයක් ගල්වල පාරක යනකොට ඔක ජරබරස් කාලා ඔකේ සද්ද එනවනේ. එතකොට ඒකට අර ලීසි තෙල් ටිකක් දානවනේ. එරඬු තෙල් ටිකක් දැම්මට පස්සේ ඒක අර කැපෙන ගතිය අඩු වෙනවා වගේ එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට නැත්නම් අපි ආනාපානය කරගෙන ඉන්නකොට කැස්සක් ඇහෙනකොට ආනාපානය කරගෙන ඉන්නකොට වැස්සක් වහිනකොට ආනාපානය කරනකොට මැස්සෙක් එනකොට අන්න එතනදී තියෙන ඡණ්ඩපරස ගතිය මේ මැස්ස දතර තියලා හපන්න හිතෙනවා. එහෙනම් මේ වැස්සට රොකට් එකක් කරලා ගන්න වැස්ස නතර කරන්න හිතෙනවා. එහෙනම් කැස්ස කහින එකනත් එක්ක තරහ වෙනවා. ඉතින් අන්නේකදී තියෙන මේ රෞද්‍ර ගතිය, ඒ ඔලොමල ගතිය බුදුජානනාංශයේ සඳහන් කරනවා එක ට්‍රැක් එක යනකොට ආනාපාන කියලා කියන්නේ මේ කයේ ඔපේනේ කාය ප්‍රසාදේනේ. ඉතින් කාය ප්‍රසාදයේදී අපේ හිත එකපාරට සෝත ප්‍රසාදයට පයින්ව කැස්සක් ආපු ගමන්. ඉතින් එතකොටම අපි ළඟ පුදුමාකාර නුරුස්නා ගති පහළ වෙනවා. ඔගේ තමන් දෙස් දී ගන්නවා මොන කරදරයක්ද මේ යන්තම් සතිය පිහිටුවගෙන එනකොට ඔන්න කවුරු හරි කහිනවයි. එහෙම නැත්නම් කහින එක්කනත් එක තරහ වෙනවා. එහෙම නැත්නම් ලියුමක් ලියලා දානවා රිට්‍රීට් ඕගනයිසර්ට නැත්නම් ඕගනයිස් මේ ශාලාව හදපෙන්නට මේ කැස්ස තියෙන කට්ටියට වෙනම කාමරයක් හදන්න. අදලා ඒගොල්ලෝ දොරෙන් එළිය තියන්න ඒගොල්ලන්ට මේ පාවට පෙනී පොඩ්ඩක් ගෙනත් තියන්න මේ කහින අයට ඇතුළට එන්න දෙන්න එපා කියලා ඔන්න පර්ෆෙක්ට් භාවනා ශාලාවක් හදන්න හදනවා. ඉතින් අන්නේ වෙලාවේදී ඒ තමන්ගේ මේ පරිකල්පනාව 100%ක්ම යන්නේ මේකත් එක්ක ගැටුමක් නිසාය. මයි ළඟ මේ අරමුණේ නම් ඉන්නකොට බොහොම සතුටුයි හරි ආසයි. ඒත් අරමුණ මාරු වෙනකොට අර නැත්නම් ඉරියව මාරු වෙනකොට එහෙම නැත්නම් ඍතු මාරු වෙනකොට කොහොමද අපි මේ ස්මූත්ලි නිකන් ආපු ආසයන්තරාවක් කිමීට පාත් කරන ඇවිල්ලා ලස්සන ස්මූත් ලෑන්ඩින් එකට යන්නේ කොහොමද?
එහෙම නැත්නම් බිමති කියන ආත්‍යන්තරව රන්වේ එක ඉවරෙන් ඉස්සලා වේගය කවල හිමීට උස්සන්නේ කොහමද? ආන්නේ ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන තැන සම්පජඤ්ඤයේ පිළිබඳව යෝගාවචරයා වැඩියෙන් අවදි වෙනකොට අප්‍රමාද වෙනකොට යාතුල පුදුමාකාර සංස්කෘතික ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. එක ඉරියව්වක එක ට්‍රැක් එකේ Tamange ට්‍රැක් එකේ නඩත්තු කරනකොට නම් චිම්පන්සිකට උනත් කාර්යයක් එලවන්න පුළුවන්. එහෙනම් පිටණියක දාලා කාර්යයක් එලවන්න දෙන්න චිම්පන්සිකට එලවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වීදියේක මේ සත්තු පණිද්දී මිනිස්සු යද්දී අපි මේකේ හප්ප ගන්න නැතුව යනවා කියන එක එතෙන්න මොකද්ද සුවිශේෂී මේ ඥාන ශක්තියක් අවශ්‍යයි. ඒ නිසා මේ මෘදු මෙලෙක් ගතිය නැත්නම් මේ මද්ද වේන කියන ගතිය මේ අස්සයාගේ හොඳට පේන්නේ මේ කැලේක පාළුවේ අස්සයා පදිනකොට නෙවෙයි. එයාලා මේ යුද වේට මෙහෙවන වෙලාවක. ඒ නැත්නම් ගමනක් යන වෙලාවේදී. රත විනීත සූත්‍රයේදී විනීත රත හතක් කියලා තමයි රත විනීත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. විනීත ගතිය තමයි කොසල් රජුරෝ මෙතන ගමනක් යනකොට අහවල් තානායමට යනකොට ඒ තානායමේ වෙන රතයක් ලැහැත්ති කරලා තිනවා. මේ අස්සෙ එළියලා දාලා ඒ අස්රතාචාර්ය අයින් කරලා අනික් රතේට නගිනවා. ඒ රතේ ගිහිල්ලා ඊගාව තානායමේදී ආය රතේම හැම එකක්ම විනීත රතයක්. විනීතයි කියලා කියන්නේ වැඩේට කර්මන්නේ වෙච්ච රතයක්. ඉතින් අන්තිමට ගියාට පස්සේ ඇහුවොත් එහෙම ඔබ වහන්සේ ඔබතුමා මේ රතේ ආවේ අහවල් තැනින්ලා නෑ මං ඒක නෙවෙයි ආවේ. කියන්නේ මොකද ඒ විනීත රත කීපයක තමයි අවිල තියෙන්නේ. ඒක රත විනී සූත්‍රයේ උපමාවට දීලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට ඒකට වෙච්ච නුරුස්නා ගතිය, ඒක තමන්ගේ දෝෂේ, අනුන්ගේ දෝෂේ, මේවා නොවෙන්න මේවා හදන්න ඕනේ කියනව ඔක්කොම කක්කා. වසීරම කක්කා. මුරුදු තියෙන එක දැනගන්නවා කොයි જાති කෙරුවත් අපි කරපු කර්මානුරූපව අපිට ඒව බල දෙනවා. නාන්තලික්කේන සමුද්දමජ්ජේන පබ්බදානං විවරම් පවිස්සන විජ්ජතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම. අපි ඉස්සර ජීවිතේ ගත කරන සතිමත් වෙන්න ඉස්සලා කොච්චර දෝ අනුන්ගේ කනගාව පීරි ගාලා ඇද්ද? කෝසා කරලා ඇද්ද? අනවශ්‍ය තැන්වල ගිරිය පුප්පණ්ඩ ඇද්ද? ඉතින් ඒක රැස්වෙච්ච කර්ම ටික මල්ලේ තියෙනවනේ. ඉතින් ඒව පරිසම් දෙනවා. පරිසම් දෙනකොට ඒ වෙලාවක අපි එක්කනත් එක්ක අපි තරහ වුණොත් අර පරණ කර්ම ගෙවෙනවනේ වෙනුවට අලුතෙන් කර්ම රැස් කරනවා. එතකොට මෘදු ගතියක් නැහැ. එතකොට මේ භාවනා විදිනුකුත් නැහැ. ඉතින් ඒ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා අපි භාවනාවක් කරගෙන යනකොට අපිට එක එක කරදර එනවනේ ඔය ඉතිකක්කුම් බඩේකක්කුම් කණේකක්කුම් දකොන් දෙකක්කුම් ඉතින් ලයිස්ට්ුවක් තියෙනවනේ ඔය කමටහන් සුද්ධ කරනකොට ඔය ලයිස්ට්ුව කොහොමදත් කියවෙනවා. ආන්නේ එහෙම කරනකොට ඒකට පිළියම් කරන්න කියන ප්‍රශ්නයක් නෑ. මට කොන්දේ අමාරුත් වෙනවා කොන්දට බෙදකම් කරන්න. හැබැයි ඔය මොන જાති කෙරුවත් ඔය කර්ම ගෙවෙනකන් කොන්ද සනීප වෙන්නේ නෑ. දොස්තර කීයක් හරි කඩා ගන්න එක විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වෙදකමුත් කරනවා භාවනාත් කරනවා මෘතු ගතියක් තියෙනවා. එතකොට තේරෙනවා නම් ඒ කොන්දේ අමාරු යන්නේ නෑ. එහෙමනම් හිතා ගන්න කියනවා මේ කර්ම රෝගයක් මේක. ඒක නිසා මම මේකට පොර කාලා හරියන්නේ අපි සාමාන්‍ය මේක මොකද්ද කියන්නේ හෙදකම කරමු. නමුත් වහා තනිපෙන්න ඕනේ කියලා අර ඔලොමොල ගති තියාගන්න එපායි කියලා. ඒ දන්නවනම් ඒ යෝගාවචරය තුළ ඒ පරිකල්පනාව තියෙනවනම් ඒක හරියට ඇන්ටිඩෝට් එකක් වගේ ප්‍රතිවිසක් වගේ වෙනවයි කියලා. මේකත් එක හැප්පිලා කරන්න බෑ. ඒක බාහිර ගන්න වෙනවා. ඒක කියන්නේ යටපත් වෙලා අඥාන උපේක්ෂාවෙන් අයියෝ කරන්න දෙයක් නැහැ කියන එක නෙවෙයි. කරන ටික කරපන්. හැබැයි කොච්චර කෙරුවත් ඕක ගෙවෙනකන් ඕක තියෙනවා. කියලා Taman දැනගන්න ඕනේ මේ මම භාවනා කරලා ලෝකයා භාවනා කරන්නේ නැහැ. මේ ලෝකයා මේ මට පවන් තලන්නේ කියලා නැත්නම් මඳුරු ඇවිල්ලා මයි කනගාටුලා සින්දුවක් කියලා යයි කියලා එහෙම කන්නේ. සර්වඥාන්සේ ලෝකේ පහළ වුණත් මේ අනිකින් අමනියෝ එහෙම ඉන්නවා. මොනක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අර ඇඳි වෙන බාධකවලදී ඒකයි අරමුණ මාරු වෙනවා, ඉරියව්ව මාරු වෙනවා, ආහාර මාරු වෙනවා, ඍතු මාරු වෙනවා. ඒ මාරු වේදී මේ සම්පජඤ්ඤය කියන එක. එදවනම් එයා තුල මේ සම්පජඤ්ඤයේ අතුරුඵලයක් වශයෙන් අතුරුඵලයකොත් නෙවෙයි ඍජුඵලයක් වශයෙන් ඔය සම්පජඤ්ඤ සූත්‍රයේ සරුවචන සඳහන් කරන්නේ ඒක බයලජ්ජා පහළ වෙනවා. ඒවා කියන්නේ සුඛ ධම්ම කියලා.
එයාට අර කළු පාට පෘෂ්ඨයක් වගේ නෙවෙයි උරා ගන්නෑ තාපය. සුදු පෘෂ්ඨය හරවලා යනවා. ඒකයි අපිට ෆිසික්ස් මාස්ටර් ඒ දවස්වල උගන්වනවා කාර් එකක් ගත්තාම වහලෙට දාන්නේ සුදු පාට යටපැත්තට දාන්නේ කළු පාට. මොකද වහලෙන් ලැබෙන දැඩි රස්නිය පළව හරින්න හදන්නේ. බටේ රටවල් වල එහෙම කන්නේ රටවල් සීත රටවන්නේ. බටේ රටවල් හදනවා මේ නිවර්තන මේව නැත්නම් අපේ නිරක්ෂයේ තියෙන රටවල් වලට ඒව හදනකොට උඩ පැත්ත සුදු පාට යටපැත්ත කළු පාට. මොකද ඒ තාපේ හරවලා යනවා. ඒ නිසා අපේ ඒ ඇඟට ගන්නෑ කාගවත් කරපු වැරද්දක් මගේ ඇඟට ගන්නෑ. ඒක සුඛ ධම්ම කියලා කියනවා. දේව ධර්ම කියලා කියනවා. මේ manussත්වයේ තුල මේක නෑ. manussත්වයේ එකට එක කරනවා. මොනාරි කෙරුවොත් ඒකට ඒ જાතිම අපි කරනවා. ඒක නිකන් බල්ලෙක් කකුල හැපුවොත් අපි ගිහිල්ලා හපා කනවා. පොල්ලෙන් ගහනවා නෙවෙයි මිනිස්සයා කරන්නේ. එහෙම මිනිස්සෙක් නෑ. ඉතින් අර බල්ලට කකුල හපා ගන්න හදනවා වගේ අපි කරන එකට එක එක කරනවා. ඒ වගේම මේ ලෝකපාලක ධර්ම කියලා කියනවා. ලෝකයාම මේ හොස්සලගේ මැස්ස යන්න බැරුව මේ දඟලන යුගයක් නෙමෙයි කොරෝනා කාලේ තියෙන්නේ. ඔක්කොටම තද වෙලා ඉන්නේ. ඉතින් ඒ ධර්මයේ දෙන්න තියෙන එකම උත්තරේ තමයි මේක චිත්තක්ෂණය සතියෙන් හිටපන්. මොනවාක්වත් කරන්න නැති හිටපන්. ඔය මිනිස්සුගේ මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නට උත්තරයක් හම්බ වෙනවා. Taman එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා නම් ඒ මේ කලබලෙන් ගත කරන බය වෙලා සතිය වඩා ගන්නත් බෑ කොන්දත් රිදෙනවා බඩත් රිදෙනවා නායත් රිදෙනවා අරකයි මේකයි කිකේ ඉන්න අයට මොනවා කෙරුවත් ඔය තියෙන එක අවුල් වෙනවා. මම සතිමත් වෙනකොට ඉබේම අරකට ගැවිලෙන ගිල්ලට පිදුරු වැටෙන්නේ නැහැ. ආන්නේ විදිහට මේ සති සම්පජඤ්ඤය සතිය වඩනකොට එන සම්පජඤ්ඤය කියන එක අතිරේක ලාභයක්. ආනේ දෙක ආවට පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා. Taman තුල මෙන්න මේ මෘදු ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් මේ මෘදු ගතිය එනකොට ඒ බව හඳුනාගත්තොත් එයාට අතිරේක ලාභයක් ලැබෙනවා. ඒකයි මේ ආජානීය ආශ්‍රය පෙන්නලා කියලා පුත්‍රයන් සඳහන් කරන්නේ භාවනා කරන එකනට ඒක නෝන්ජල්කමක් කියලා හිතන්න එපා. ඒක මේ බයපක්ෂකමක් හෝ අඥානුපේක්ෂාවක් කියලා හිතන්න එපා. මට වෙන කෙනෙකුට දෙඩිය දරන්න පුළුවන්. මටම ඇවිල්ලා කවුරු හරි බයින්නේ ගියත් hina වෙලා ඉන්න පුළුවන්. මට මේ දේ ලැබෙන්න ඕන ලැබුන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ගිහලා අයිතිවාසිකම් සඳහා අරක දියව මේක දියව කියලා අතපය විසි කරන එක නෙවෙයි. ඊවසගෙන ඉන්න පුළුවන් ගතිය. ආනේ දේ එනකොට තේරෙනවා. ඒ වගේ බයලජ්ජාව සති සම්පජඤ්ඤය හරහා එනකොට මෙන්න මෙවැනි පසුබිමක් නැතුව අපි කොහොමද ඇහැ කී කරු කරගන්නේ? අපි කොහොමද කන කී කරු කරගන්නේ? අපි කොහොමද නාසයේ දිව කය කී කරු කරගන්නේ? අපිට තියෙන්නේ ඒගොල්ලන්ගේ නටන නැටිල්ල හැටියට සතිය එන ඕන දෙයක් බාර ගන්න මට්ටමට හදාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක නෝන්ජල්කමක් කියලා හිතන්න එපා. මම මෙච්චර භාවනා කරලා තිනවා. මම මෙහෙම භාවනා මධ්‍යස්ථාන හදලා තිනවා. මට මෙහෙම නිසා මට කැස්ස බෑ. මට වැස්ස ඉන්න බෑ. මට මැස්ස වෙන්න බෑ කියලා එහෙම එකක් නැහැ. ඉතින් අන්න ඒකට මේ ඉන්ද්‍රිය සංවරයේ ගන්නේ ලෝකයා දෙන පාඩමකින් නන් නෙවෙයි. කල්යාණ මිත්‍යයි තමන්ගේ සත්‍ය සම්පජඤ්ඤය හරහා මේක සිද්ධ වෙනවා. ඉතින් එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ඉස්සර දරනවට වැඩිය දැරීමේ ශක්තියක්. ඕ කොරෝනා වලට තියෙන එකම උත්තරේ ඔච්චරයි. බය වෙලා, දඟලලා, කලබල වෙච්ච ඔක්කොමලා කොරෝනා නෙවෙයි එන්න තියෙන ලෙඩ ඇවිල්ලා පෙන දාලා, හති දාලා මැරලා යනවා. ඒගොල්ලන්ට සතිය වඩා ගන්න වෙලාවකුත් නැහැ. මොකද කොරෝනා බය. මේ කොරෝනා තව කොහෙද? මේ ඉඳලා බය වෙලා. ඉතින් ඒතියෙදි මට කරන්න තියෙන එකම දේ ඒ බය නැති කරන්නයි ඒකට සූදානම් වීමක් වශයෙන් උයි සතිය වඩන්නේ කියලා කරන්න පටන් අරගත්තොත් ඒක අන්තිමට මේ කොරෝනා වගේම බෝ වෙන ලෙඩක් බවටපත් වෙනවා. මේ මෘදු මෙලෙක් ගතිය බෝ වෙන ලෙඩක් බවටපත් වෙනවා. ඒක නිසා කියනවා මේ සරුවච්චන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට ඒ උපදිනකොට බුද්ධත්වයටපත් වෙනකොට පින්වම් පානකොට අපායේ ලෝධිය හැලියත් නිවිලා ගියයි කියලා. ඒ තරම්ම ලොකු වෙනසක් ඇති කරනවා. ඒ නිසා ඒ Taman තුල ඇති වෙන මේ මෙලෙක් ගතිය ඒක සෛලයක් පාසා කායේන චේව පරම සත්‍යං සච්චි කරුතු කියලා තමයි තේරෙනවා. කලබලයක් ආවට ඉස්සර වගේ මහා කලබලයක් ගන්න වැරද්ද වෙලා තියෙනවා හානිය වෙලා තියෙනවා. ඒක ඉවසගෙන හිටපන් කියලා. අර ලොකු දේ පුංචි කරලා බලනවා. ඒ වගේම Taman අතින් කාට හරි කරදරයක් වුණයි කියමුකෝ. බුදු අම්මේ තාත බැඳගෙන අඬනවනේ අපි එතකොට.
භාවනා කරපෙන්න ඒක අඬන්න නැතුව නෙවෙයි යා ගිහිලා කියනවා කරුණා කරලා යාට මේ වැඩේ මම ඇති වුණා නැත්තම් මං කෙරුවා අනේ මට සමා වෙන්න. අරගෙන සමාන දෙන්න බලුවා. ඒක වෙනම කතාවක්. ඉතින් යාට තේරෙනවා මේ මම ඉතින් වැරද්ද වුණා මං ඉදිරියට මම නොවෙන්න වග බලා ගන්නවා මේ ඔබතුමා ගැන හිතලා නෙවෙයි මේ මගේ සති සම්පජඤ්ඤය හැටි තමයි මට ඉස්සරහට මේ ආයති සංවරේ පිහිටන්න වෙනවා. ඉතින් පුත්‍රජානන්සේ සඳහන් කරලා තිනවා තමන්ගේ වැරද්ද දැනගෙන මතු හික්මීම සඳහා ඒක තව කෙනෙකුට කියන එක තමයි කියලා සජීවී ශාසනය කියන්නේ. ශාසනික පණ කියන්නේ ඔච්චරයි. ඉතින් ඒක බුදුජාන් වහන්සේ ඉදිරිපිටමත් වෙච්ච අවස්ථා දෙක තුනක් වෙලා තියෙනවා. බුදුහන්සේ කිසිම පැකිලීමක් නැතුව ඒ කට්ටියට සමාව දෙනවා. ඒක ඉතින් හරිනේ. ඒක ඉතින් බුදුහාමුදුරෝනේ. ඊට පස්සෙත් ශාසනය මෙතෙක්කල් පැවතුනේ ওই ගතිය නිසා තමයි. අපි ළඟ තියෙන මෘදු මෙලෙක් ගතිය. අපි නිකන් හරියට වාජනයකට වතුර ටිකක් වක් කරපුවාම මේ වතුර ටික වාජනේ හැඩේ ගන්නවා. ගල් කැට ටිකක් දැම්මම වගේ නෙවෙයි. ඉතින් අන්නේ මෙලෙක් ගතිය පුංචි ළමයි තුල තියෙනවා මම කලින් කිව්වා වගේ. අලුතෙන් ආපු යෝගාවචරය තුල තියෙනවා. ඒ නිසා පැවිදි වෙන්න හදන ඕන කෙනෙක් තුල යා මේ ගුරුවරයා ගාවට ගිහිල්ලා මේ සිවුරු සූදානම් කරන අද්දණු දෙක උඩ තියාගෙන වැඳගෙන ඉතින් ගුරුවරට කියනවා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තායි මං කාථාවං ගහිත්වා පබ්බාජේත මං බන්තේ සිරු දුක්ඛෙන් කෙලවර වීම සඳහා සබ්බ දුක්ඛ නිස්සාරණත්තායි නිබ්බාන සත්‍ය කරණත්තායි නිවන අවබෝධ කිරීම සඳහා මගේ අතේ තියෙන මේ කහට සිවුර අරගෙන ස්වාමීන් වහන්සේ මාව පැවිදි කරන්න. ඉතින් මොන තරම් නිහතමානී ඉල්ලීමක්ද. ඉතින් මේක හැමදාම මතක් වෙනවනේ. ඒකට කියන බිග්ිනර්ස් මයින්ඩ් කියලා. ආධුනික මනස. ආධිකම්මික මනස. ඉතින් අර පහුව වෙනකොට ඕක නැතිලා යනවා. ඉතින් ඒවට පුත්‍රජානන්සේ දේශනා කළා තියෙන්නේ ආසවට්ටානීය ධම්ම කියලා. ආසවට්ටානීය ධම්ම කියලා කියන්නේ මෙට්ටයි වෙන ධර්ම. මිනිස්සෙක් මෙට්ටයි වෙනවා. මෙට්ටයි වෙනවා කියලා කියන්නේ ඔලොමොල වෙනවා. ඉතින් ඔලොමොල වෙන්න භික්ෂුවකසේ කතා කරන භික්ෂුවගේ වස් ගන්න වැඩි වෙන්න ඔලොමොල වෙනවා වැඩි. ඒවට කියනවා වස් වදිනවයි කියලා කියනවා. ඒගොම ලාභ සත්කාර වැඩෙන්න ඔලොමල වෙනවා වැඩි. ගෝලයෝ වැඩි වෙන්න ඔලොමල වෙනවා වැඩි. බෞද්ධ භාවය වැඩි වෙන්න ඔලොමල වෙනවා වැඩි. ඉතින් අද පිරිවෙන් අධ්‍යාපනය වගේ දෙන තැනක භික්ෂුවකට ওই හතරනේ දෙන්න හදන්නේ අපි. දෙනකොට ඔලොමල වෙන එක නතර කරන්නේ කවුද? නතර කරන්න බෑ. ඉතින් ඒ නිසා ඉවත් එක්කම මේ සති සම්පජඤ්ඤයක් දෙනවනම් යාට තේරෙනවා මේ ආසවට්ටානීය ධර්ම නිසා ලැබෙන හැමදේම අවාසියට හිටිනවා. බෞසුත් භාවය වැඩි වෙන්න අවාසියට හිටිනවා. ලාභ සත්කාර වැඩි වෙන්න අවාසියට හිටිනවා. ගෝල බාලේ වැඩි වෙන්න අවාසියට හිටිනවා. තමයි උසස් වැඩි හිටිය බාටපත් වෙනම. ඉතින් එතකොට එහෙම නැතුව මුරුදුවන අනතිමානී ගතිය කියලා කියන්නේ කිරිවදින ගෝයන් කරලා බර වෙන්න පොළොවට බර වෙනවා. එහෙම නැත්තම් උණ ගහ වැඩෙන්න දැල්ල පොළොවට පාත් වෙනවා. ඉතින් ඒවා මේ සාමාන්‍යයෙන් ජපන් ශිෂ්ටාචාරී උණ ගහට පුදුම තැනක් තියෙනවා. ඒ මොකද ඒක කොච්චර උඩ ගියත් ලෝකේ තියෙන විශාලම තෘණ ශාකය අඩි ගණන් උස යනවා. නමුත් ඔලුවට මේක පාත් වෙලා තියෙන ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒක මේ මන්නම් දකින්නේ ඇත්තටම භාවනා කරන යනකොට Taman තුළ අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒකේ දෙයක් නෑ. ඒක දැනගණ්ඩයි මේ අපි මේ බාන වශයෙන් මේවා සාකච්ඡා කරන. අනිත් එක එවැනි කල්යාණ මිත්‍රෙක් ගුරුවරයෙක් ඇසුරු කරනකොට මෙච්චර ಗುಣ කඳක් සහිත මේක නා කොච්චර නිහතමානීද කියලා. මෘදුද කියලා. අනුචිමානීද කියලා බැලුවොත් එහෙම මේ බාගෙට ඉගෙන ගත්ත බාගෙට තැම්බිච්ච අල මේ ලෝකේ කෑ ගහන තරම් දිහා බලන්න. තියano බලනකොට මේ තේරවාදයේ මෙතෙක් රැකගෙන හිටපු මේ ආරසා කරගෙන ආපු අපේ මහා තෙරවරු කිසිම තැනක අඳුර පාලා නැහෙනි. එහෙම නැතුව මේ බාගෙට තියාගෙන ඉන්න අය අද මේ තියෙන මේ ඇඩ්වර්ටයිසිං මානසිකත්වයේ මොන්න තරම් කියාපානවද කියලා. ඉතින් කියාපෑවයි කියලා අපි හිතනක් කරගන්නත් නරකයි. ඒගොල්ලන්ට ඒක මොකක් හරි ඇතිනේ පොඩි මේ ආස්වාදයක්. නමුත් ඒකේ කිසිසේත්ම මේ මෘදු මෙලෙක් ගතියක් නැහැ. ඒ නිසා ලොකු සංචින්නකොට කියන මාත්මයි ළඟත් ඒ අඩු තියෙනවා. ඒ ඔය ලොකු හාමුදුරන බයිනෝ. ගිය කාලේ ඉඳලා තිබුණා ඒකමයි.
ඉතින් අපි මේ මෙයා මේමල් කිව්වට යාත් තේරුමක් ඇතුනේ මේ කතා කරන්නේ හරි මේ කියලා. ඉතින් අනික ආගම් වලට බයිනවා ලොක්කණ්ඩ බයින්සි ලොකු සාංශ කියනවා ඉක්මනට ජනප්‍රිය වෙන්න තියෙන ක්‍රමේ තමයිලු දැනට ජනප්‍රිය වෙලා ඉන්න කෙනෙකුට ප්‍රසිද්ධිය බයින් එක. ඒක අද හොඳටම පේන්න තියෙනවා මේ සෝෂල් මීඩියා වල. කිසිම චාරයක් නැහැ. ඉතින් ඒක වෙන්න දෙන්න එපා භාවනා කරනකොට. භාවනා කරනකොට තමයි තියෙන්නේ ඇතිදී ඇති හැටියට ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීම සඳහා නිතරම ආධුනික මනසක්. ඒ සෙන් බුද්ධ ආගමේ තමයි ඒක ඉස්ලාම් පෙන්ලා දුන්නේ Zen mind the beginner's mind කියලා ඒ සුසුකි කෙනාලියෝ පොතේ ඒකට සෝසෙන්ද මොකද්ද කියලා වචනයක් ඒගොල්ලෝ කියනවා හැමදාම ආධුනික වෙන්නේ කියලා. හැමදාම අපි ආධුනිකයෙක් වශයෙන් ඉන්නවනම් අපි කිසිසේක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙච්චර මහන්සිුණත් අපිට කිසිම ලාභයක් ලැබුණ නැහැ කියලා. අනේ ඒතියෙදි කෙරුවමදයි. මොනම ලාභයක් නැතුණාට අපි හරියට වෙලාවට භාවනා කරනවා, හරියට සක්මන කරගන්නවා, හරියට සතිය පිහිටවනවා, සීලය ආරක්ෂා කරනවා කියලා අන්නේ දේ හරහා එතන ලැබෙන සතුට ඒ ආධුනිකයා තුළ ආධුනිකයට හම්බ වෙන ඒකට කියන්නේ තදංග නිබ්බුති කියලා. එතන ඒ චිත්තක්ෂණ ලැබෙනවා නිබ්බුතිය. ඊට පස්සේ විස්කම්බන කියලා ඒ චිත්තක්ෂණ 10ක් 15ක් එක දිගට යනවනම් මම නොකිසියෙක් බාටපත් වෙන මොකුත් නැතුව මම කරගෙන යනවා එක්ක අරමුණ කුරුසුර පේන නැත්තම් සියුම පේන නැත්තම් නොපෙනිය. නමුත් සත්‍ය එකයි. ඊට පස්සේ ඒක මේ විස්කම්බන සමුච්ඡේද කරන්න පුළුවන් වෙලාවක් එනවා. අසවල් ಜಾති කෙලෙස් නම් ඊට පස්සේ මයි ළඟට එන්නේ නැහැ කියලා. ඒක හරි ඒක ලොකු වෙනසක්. ඒක විපස්සනා ඥානයක් නේද මාර්ග ඥානයක් කියලා කියනවා. එතකොට යාට ලැබෙනවා සතුටක්. මම ඊට පස්සේ ආයේ ওই අපායේ වැටෙන ගමනක් මට නැහැ. ඉවර ගන්න කෙනෙක් කරගත්තා වෙයි කියලා එතන මේ මුරුදු ගතියෙන් ලැබෙන ලාභයක් තියෙන. ඊට පස්සේ අර මේ ගින්න නිවුනට පස්සේ අර ගිනි දඹු වලටත් ඇල්ලවතුරක් කරනවා වගේ පිරිත් පැන් යහනවා වගේ පටිපස්සම්බනයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔක්කොම ඉවරච්ච දවසේ තමයි නිස්සරණ වශයෙන් ඉවර වෙන්නේ. වගේ මේ මුරුදු ගති ලාභය මුරුදු ගතිය ලැබෙන ලාභේ පස් ආකාරයකට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒක පෙන්නලා දෙන්න නැත්තම් පෙන්න තියෙන වෙලාවෙක බුද්ධ විඳින්න එහෙම නැත්නම් ඒක ආනිසංස පැත්තට යන්න තමයි දැනගෙන තියෙන්න ඕනේ. මේ භාවනා කරනකොට මේ භික්ෂුවකට ඒ අවශ්‍ය කරන්නා වූ ආහුනේය පාහුනේය දක්ෂිනේ අංජලි කරණේ ගුණේ එන්නේ මිනිස්සු මේ බලපුලුවන්කාරකමට නෙවෙයි නියතමානීකමට. ඒ වගේම ආජානීය ආශ්‍රයා ඒ ඔච්චර මද්ද වේන ජවේන තිබුණට යා මද්ද වේන කියන මෘදු ගතියක් පෙන්වනවා. ඒ අපිට නැගලා අනේකනාට හිරියර කරන්නේ. අන්නේ වගේ Taman තුලේ චර්චේ තුල ඇතිවෙනා වූ ඒ ගතිය මේ પરම්පරාවෙන් પરම්පරාවට මලෙන් මලට යන සුවඳක් වගේ වනමලක තියෙන සුවඳක් වගේ පවතින දෙයක්. ඉතින් ඒක දෙවියන් පේනවායි කියනවා. බ්‍රහ්මයන්ට ඊට වැඩිය පේනවායි කියනවා. මිනිස්සු දකින්නේ මේක නෝන්ජල්කමක් විදියට. මිනිස්සු දකින්නේ මේක මේ අඥාන උපේක්ෂාවක් විදියට. නමුත් මේක අර දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සාක්ෂි තියෙන නිසා අපි ළඟ ඇති මේ මෘදු ගති ආධුනික ගති ඒවා සුන්දර දේවල්. ඒවා හරීම సౌందర్యාත්මකයි. ඒක සාමාන්‍යයෙන් කියනවා අපේ දකුණු මොලේ මේ ගුණේ තැම්පත් වෙලා තියෙනවා. ඉගෙන ගන්න අපේ වම් මොලේ ඕනට වැඩි ක්‍රියාත්මක වෙනකොට දකුණු මොලේ තියෙන මේ ලකුණු මතුවෙන්නේ නැහැ. సౌందర్యාත්මක ගතිය නැත්තම් පද්ධතිය වශයෙන් බලන ගතිය එන්නේ නැහැ. ඒ වෙලාවේ උරුට්ට වෙන ගතිය තමයි තියෙන්නේ. ඉතින් අර දෙක සමබර වෙලා යනකොට තමයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි සර්වඥාන්සික එක සම්බර වෙලා තිබුණාට අපේ සම්බර නැහැ. ඒ නිසා අපි නිතරම දැනගෙන ඉන්න ඕනේ. අපි කෙනෙකුට යමක් කියනකොට මේ ඒ දේ යාට සංක්‍රමණය වෙන්න නම් මෘදු ගතිය තියෙන්න ඕනේ. ඔතොරිටි එකට කිව්වට කවදාකවත් වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා ලොකු සාංශි ඉන්නකොට කියනවා තමයි රචනයක් ලියනකොට කතාවක් කරනකොට ඒ කෙනාගේ අනුකම්පාවෙන් කරනවා නම් ව්‍යාකරණ වැරදුන ප්‍රශ්නයක් නැහැ. භාෂාව වැරදුන ප්‍රශ්න නැහැ. කණිකලා පිළිගන්න. මේ හරියට ව්‍යාකරණ තියලා භාෂාව කිව්වට මේක කරන්නේ නැහැ නේ කියලා කෑ ගැහුවට sannivedane වෙන්නේ නැහැ. ඒ නිසා මේ මෘදු ගතිය ඒක ටෙලිපැතික් සිස්ටම් එකක්. මනසට ක්‍රියාත්මක කරන දෙයක්. ඒක බුද්ධ ඥානතික හොඳටම වැක්කිරන මට්ටමට තිබිලා තියෙනවා. ඉතින් අපිත් භාවනා කරගෙන යනකොට
ඒ මෘතු ගතිය තියෙනකොට ගස් කොළන් පවා නැමෙන ගතියක් එනවා. සතාසිව්පාව පවා නැමෙන ගතියක් එනවා. ස්වභාව ධර්මයේ පවා නැමෙන ගතියක් එනවා. ඉතින් ඒක චෛතසික ශක්තිය. සර්වචනංශේ පොළොට අත තිබ්බහම කනකට මහ පොළොව පවා දෙදරුම් කාලා තියෙනවා. ඒ තරම්ම මේ තමන්ගේ ගාව තිබිච්ච ශක්තිය. ඒ නිසා එවැනි දේවල් අවශ්‍යයි මේ වෙලාවේ. ලෝකේ බොහොම කැළඹිලා තියෙන. ඒ හැම යෝගාවචරිකම කල්පනා කරගන්න ඒ තමන් තුළ තියෙන මේ මෘදු ගතිය තමයි මලක සුවඳ වගේ පැතිරෙන්නේ. ඒ නිසා තමන් මේ ජවයෙන් යුක්තව ඍජු භාවයෙන් යුක්තව වැඩ කරන යන ගමන් ශාසන අලංකාරයේ වශයෙන් එහෙම නැත්නම් තමන්ට ඒවට කියන්නේ ඇත්තරම ආනිසංස ලැබෙන්න නම් නැත්නම් මලක සුවඳ එන්න නම් ඒ මෘදු ගතිය තියෙනවා. ඒ මෙලෙක් ගතියට මිත්‍රත්වය කියලාත් කියනවා. මෛත්‍රී කියලා නමක් තාවිච්ච කරනවා. මේ මෙලෙක් ගතිය අපි ළඟ තියෙනම විශේෂම පුංචි ළමයි ගාව තියෙනවා. වැඩි වෙනකොට මේක අඩු වෙන බව දැනගෙන එහෙම වැඩි වෙන දේවල් නැති කරගෙන පුළුවන් තරම් නිහතමානී අහිංසක භාවය ඇති කරගන්න අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු